අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට අද මේ විශේෂ පුවත්පත් සාකච්ඡාව ජනමාධ්‍ය සාකච්ඡාවක් කැඳෙව්වේ පෞද්ගලිකාංශයේ සේවකයාටත් විශ්‍රාම වැටුපක් දිනා ගැනීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ආරම්භ කරන්න ඒ සඳහා අන්තර් සමාගම් සේවක සංගමය සිදු කළ මැදිහත් වීම සහ මේ වන විට සිදු කරමින් තිබෙන මැදිහත් වීමුත් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ුත් රට ජනතාව වැඩ කරන ජනතාව දැනුවත් කරන්න ඒට මේ රටේ වැඩ කරන ජනතාවගේ සියලු ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්න ඒ සඳහා වෙච්ච ඉදිරි ක්‍රියාමාර්ග ශක්තිමත් කර ගැනීම අරමුණි. මේ පුවත්පත් සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන අන්තර් සමාගම් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පී.ටී.ආර්.එච් සහෝදරයාත් ඒ වගේම සංවිධායක ලේකම් බී.ආයි. ආබ්දීන් සහෝදරයාත් භාණ්ඩාගාරික පියදාස සහෝදරයාත් අන්තර් සමාගම් සේවක සංගමේ පරිපාලන ලේකම් රේණුකා සහෝදරියත් මේ පුවත්පත් සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් ඔබ අපි හැමෝම දන්නවා අපේ රටේ පෞද්ගලිකාංශයේ සේවකයාට විශ්‍රාම වැටුපක් කියන කාරණේ සම්බන්ධයෙන් තියෙන සාකච්ඡාව අද ඊයේ ඇති වෙච්ච එකක් නෙමෙයි. මේ සාකච්ඡාවට ඉතිහාසයක් තියෙනවා වගේම පෞද්ගලිකාංශයේ සේවකයාගේ මේ අරගලයටත් ඉතිහාසයක් තියෙනවා. නිසා අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට අපි මේ කාරණේ සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වෙන්නේ විශේෂයෙන් පෞද්ගලිකාංශයේ සේවකයාට විශ්‍රාම වැටුපක් අත්‍යවශ්‍ය කාරණයක් වෙලා අද දවසේ තියෙනවා. ඔබ දන්නවා අපේ රටේ ශ්‍රම බලකාය ලක්ෂ 81ක් පමණ වන ශ්‍රම බලකායෙන් ලක්ෂ 12 මාරකට 12,70,000කට ආසන්න ප්‍රමාණයක් තමයි රාජ්‍ය අංශයේ අර්ධ රාජ්‍ය රාජ්‍ය කියන අංශේ නියෝජනය කරන්නේ. සංස්ථා මණ්ඩලත් දෙපාර්තමේන්තුත් නියෝජනය කරන සේවකයින් ඉන්නේ. ඒකෙනොත් ලක්ෂ 10කට අඩු ප්‍රමාණයකට තමයි අපේ රටේ විශ්‍රාම හිමිකම තියෙන්නේ. විශ්‍රාම හිමිකම තියෙන්නේ. එතකොට 70 ලක්ෂයකට වැඩි කම්කරුවන්ට අපේ රටේ විශ්‍රාම හිමිකම නැහැ. ඔවුන් අවුරුදු 55න් කාන්තාවක් නම් අවුරුදු 50න් විශ්‍රාම ගියාට පස්සේ ජීවිතේ එතනින් එහාට ගෙවන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් අද වෙනකොට සමාජය ඉතුරු වෙලා තියෙනවා. ඒක ඔබ අපි හැමෝම දන්න කාරණයක්. පෞද්ගලිකාංශ 65 ලක්ෂයක් වෙන සේවකයින්ට විශ්‍රාම වැටුපක අවශ්‍යතාවය වෙන්නේ මේ වන විටත් ඔවුන් Taman ලබන වැටුපෙන් ජීවත් වෙන්න බැරි පැය 8 වැඩ දිනේ වෙනුවට පැය 12ක් වැඩ කරන්න සිද්ධ වෙච්ච සමහර ආරක්ෂක අංශවල වගේ සේවාවල එක මාසෙට පැය 600ක් වැඩ කරලා තමයි ජීවත් වෙන්න යම් තරමක හෝ සැලකිය යුතු පඩියක් ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරමට පෞද්ගලිකාංශ සේවකයාගේ ජීවත් වීම කියන කාරණේ අද දවසේ බරපතල අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. අන්තර් සමාගම් සේවක සංගමයේ ලෙස අපි මේ සාකච්ඡාව සම්බන්ධයෙන් අපේ රටේ වඩා උණුසුම්ව වෙච්ච සාකච්ඡාවක් ඇති වුණේ ඔබ දන්නවා පහුගිය අවුරුද්දේ 2011 අවුරුද්දේ. ඒට හේතුව තමයි ආණ්ඩුව විශ්‍රාම කියන වචනට මුවා වෙලා පෞද්ගලිකාංශයේ සේවකයාගේ අර්ථසාධක අරමුදල කොල්ල කන්න අර්ථසාධක අරමුදලේ මුදල් ටික එළියට ඇද ගන්න තමන්ගේ හිතවත් සමාගම් හරහා ඒ අරමුදල් ටික ස්විස් බැංකුවලට යවා ගන්න ඕන කරන වැඩපිළිවෙල තමයි හදන්න සැලසුම් කරේ. ඒ වෙනුවෙන් අපි සංගමයක් ලෙස වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස මේ රටේ වැඩ කරන ජනතාව පෙළගස්වලා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දනගස්සලා අර්ථසාධක අරමුදල අපිට බේර ගන්න පුළුවන් වුණා. ඒක බේරගනිද්දී අපිට අයේ සටනෙමිත් අපිත් එක්ක හිටපු රොෂෙන් සානක සහෝදරයා අපෙන් උදුරගත්තා. ඝාතනය කළා රාජපක්ෂ ආණ්ඩුව හිටපු කම්කරු ඇමති මහින්ද රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ඇමතිවරයාගේ ඕඩරයට. ඝාතනයන් වලින් පස්සේ තවමත් ආබාධ වෙච්ච සහෝදර විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි 2011 මැයි මාසේ 30 වෙනිදාන් පස්සේ පෞද්ගලිකාංශයේ සේවකයාට විශ්‍රාම වැටුපක් දෙන්න මිනි මරපු, ඔලු පළපු, අතපය කඩපු, දේපල හානි කරපු රාජපක්ෂ මහත්තයාට හරි ආණ්ඩුවට හරි වගක්කවත් නැහැ. එච්චර විශ්‍රාම වැටුපක් දෙන්න උමනාව තිබුණා නම් කටුනායකින් එළියට බහැපු සේවකයන්ට වෙඩි තියපු, අතපය කඩපු, පොලිසිය ලව්වා කර්මාන්ත ශාලා ඇතුළට ගිහිල්ලා පහර දීලා කර්මාන්ත ශාලාවල දේපල වලට හානි කරපු රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට
අද වෙනකන් පෞද්ගලික අංශ සේවකයාගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සාකච්ඡාවක් පටන් ගන්න බැරි වුණා. එතන අපි අහන කාරණේ තමයි පෞද්ගලික අංශයේ සේවකයා විශ්‍රාම වැටුප එපා කිව්වද 2011 අවුරුද්දේ මේ මාසෙ 30 වෙනිදාන් පස්සේ. එහෙම එකක් කිව්වේ නැහැ. අපි කිව්වේ අත තියන්න එපා අපේ අරමුදලට. පෞද්ගලික අංශ සේවකයාගේ අර්ථසාධක අරමුදලට අත තියන්න හදන්න එපා. මොකද මේ ආණ්ඩුව අත තියපු තැන තියෙන්නේ කොල්ල කෑම්, වංචා, දූෂණ. ඒක නිසා මොන අරමුදලට අත තිබ්බත් අවසානයේ ඒක හිස් කරන වැරෙන්න වෙන උත්තරයක් නැහැ. නිසා අවසාන සේවකයාට අහිමි වෙන්නේ අරමුදල. මොකද අද වෙනකොට බැංකුවල තැන්පත් කරපු සල්ලි වලට වක් කියන්නේ නැති ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ. බැංකුවල තැන්පත් කරපු සල්ලි වලට වක් කියන්නේ නැති ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා. ඔබ දකින්න ඇති මේ අයිලන්ඩ් පුවත්පතේ මේ දැන්වීමක් පළ කරලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව මේ මූල්‍ය සමාගම් ලියාපදිංචි මූල්‍ය සමාගම් අපේ රටේ මෙම මූල්‍ය සමාගම් වල තැන්පත් කරපු සල්ලි වලින් රුපියල් ලක්ෂ 2කට වඩා මුදලකට අපිට වග කියන්න බෑ. ඒක නිසා කරුණා කරලා මේක කියන්නේ matter to keep in mind. මේ කාරණේ මතකේ තියාගන්න. මොකද පස්සේ අපිට කියන්න දෙන්න එපා කියලා මේ කියන්නේ. මතකේ තියාගන්න ලක්ෂ 2කට වඩා වග කියන්නේ නැහැ. මොකද වග කියන්න අපිට ඔතොරිටි එකක් නැහැ. ඒක නිසා බැංකුවල සල්ලි තියෙනවා නම් ඊට වඩා දැන් මේ ගැන සැලකිලිමත් වෙලා වැඩ කරන්න. ඒතකොට මේ මූල්‍ය සමාගම් ලෙස රටක මූල්‍ය ගණන් වලට වග මැදිහත් වෙන සමාගම් වලට ලංකා බැංකුව, මහජන බැංකුව, මේ රටේ ප්‍රධාන වාණිජ බැංකුව, මූල්‍ය ආයතන මූල්‍ය කටයුතු වලට මැදිහත් වෙන්න කලින් මහ බැංකුවේ තැන්පත් කරන අරමුදල් වලින් 120ක් හැම ඩිපොසිට් එකෙම 120ක් ආරක්ෂක තැන්පතුවක් කරන්න ඕනේ. එහෙම කරනකොට ඒකට වග කියන්න තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ මොනිටර් කරන්නේ මේවා මෙහෙවීම කටයුතු බාර වෙන්නේ. ඒක අද අපිට කියනවා නම් ඒකට වග කියන්න බෑ කියලා ඔබ කල්පනා කරලා බලන්න. එවැනි මූල්‍ය බලයලත් මූල්‍ය සමාගම් හරහා මේ කරන ගනුදෙනුවට වග කියන්නේ නැති ශ්‍රී ආණ්ඩුවක් අපිට කොයි වෙලාවකවත් විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. අපේ අරමුදල රට තියලා නිකන් ඉන්නවා. ඒක නිසා අපි මේ සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡාව පහෝගිය අවුරුද්දේ මැයි මාසේ 30 වෙනිදාන් පස්සේ අපි ආණ්ඩුවට එදත් කිව්වා රොසෙන් ඝාතනය කරලා නිශ්ශබ්ද වෙන්න එපා. දැන් පුළුවන් නම් දාන්න මේක. ඇමතිවරු අපි ආපහු ගේනවා. සමහර ඇමතිවරු කිව්වා නිකන් ලැජ්ජාවට වගේ අපි ආපහු ගේනවා. විශ්‍රාම වැටු පනත ගේනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මේක නිකන් මේ හංග ගහනවා. මොකද ජනාධිපතිතුමාම ඒකේ සභාපති. එයා එහෙම තමයි මේ ආපහු අරමුදල කොල්ල කෑමේ පනත පාර්ලිමේන්තුවට ගේන තමයි සැලසුම් කරන් හිටියේ. හැබැයි 3-2 බලයක් තියෙන ආණ්ඩුව මේ රටේ වැඩ කරන ජනතාවගේ පොදු අරගලයේ විසින් දන ගැස්සුවට පස්සේ ආණ්ඩුව ඒ සාකච්ඡාව අතහැරලා මගහැරලා යන්න හදනවා. අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡාව පටන් ගත්තේ අන්තර් සමාගම් සේවක සංගමයේ ලෙස 2004 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ කල්තබන යෝජනාවක් ගෙනල්ලා එවකට අන්තර් සමාගම් සේවක සංගමේ ප්‍රධාන ලේකම්ව හිටපු මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අපේ පක්ෂයේ අවබෝධය යටතේ විශ්‍රාම වැටුපක් සඳහා වෙච්ච යෝජනාවක් වැඩපිළිවෙලක් සකස් කරන්න කියන ඉල්ලීම කරා. ඒ විවාදයක් අපි කරා කාලතැබීම. එතෙන් සිට සමාජ සංවාදයට ලක් කරපු මේ කාරණය මේ රටේ පෞද්ගලිකන් සේවකයාගේ අනාගතය එහෙම නැත්නම් පෞද්ගලිකංශ සේවකයා විශ්‍රාම ගියාට පස්සේ උට ජීවත් වෙන්න තියෙන කාලය සම්බන්ධයෙන් වෙච්ච කාරණේදී අතිශය වැදගත් කරුණක්. අද වෙනකොට ඒ සාකච්ඡාව අපි ආපු දුර අපිට පහුගිය අවුරුද්ද වෙනකොට අපේ අරමුදල් කොල්ල කන් තැනට නම් ඇවිල්ලා තියෙන අපි ආණ්ඩුවට අදත් කියනවා අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියටත් මේ රටේ පෞද්ගලිකංශ සේවකයින්ගේ සියලු වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කියපු කාරණා වගේම අපි පැහැදිලිව කියනවා අපේ අරමුදල් වලට අත තියන්න හදන්න එපා. සේවකගේ අරමුදල් එහෙම තියෙද්දි විශ්‍රාම වැටුප් හදපු ක්‍රමවේදයන් ලෝකේ තවත් බොහෝ තැන්වල තියෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා ඒ සම්බන්ධයෙන් තොරතුරු හොයන් ඒ සම්බන්ධයෙන් වෙච්ච වැඩපිළිවෙලක් හදන්න ඕන කරන මූලික ප්‍රවේශය සහිතව තමයි අන්තර් සමාගම් සේවක සංගමය අද මේ පුවත්පත් සාකච්ඡාව පවත්වලා මේ ජනමාධ්‍ය සාකච්ඡාව පවත්වලා අපි රටට මේ කරුණු කියන්නේ යන්නේ අපේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධ. මේ විශ්‍රාම වැටුපක අවශ්‍යතාවය වෙන මොකුත් නිසා නෙමෙයි ඔබ දන්නවා. දැන් මේට අවුරුදු 10කට කලින් විශ්‍රාමකීය විදුහල්පතිවරයෙක් මුණ ගැහිලා සාකච්ඡා කරලා බලන්න. අපි අපේ විද්වත් කමිටුවක් මේ වෙනකොට නම් කරලා අන්තර් සමාගම් සේවක සංගමයේ විසින් පෞද්ගලිකාංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් ගොඩනැගීමට අදාළ ප්‍රතිපත්තිමය යෝජනා සකස් කිරීම වෙනුවෙන් වෙච්ච විද්වත් කමිටුවක් නම් කරා සංගමේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී සහෝදරයාගේ මූලිකත්වයෙන්. ඒ සඳහා
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඒ වගේම විශ්‍රාමික කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මේ රටේ විවිධ වෘත්තීන් වල ඉන්න විදුහල්පතිවරු, ඒ වගේම ආයතනවල හිටපු පෞද්ගලිකාංශයේ ආයතනවල සිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු නිලධාරීන්, මෙවැනි අයගෙන් සමන්විත වෙච්ච කමිටුවක්, නීතිඥ මහත්වරු ඇතුළු මෙවැනි අයගෙන් සමන්විත වෙච්ච කමිටුවක් අපි විසින් අපි මේක සමීක්ෂණයක් කළා. රාජ්‍යාංශයේ සේවකයාගේ විශ්‍රාම වැටුප ලබන සේවකයාගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් තියෙන තත්ත්වය මොකද්ද සහ එම විශ්‍රාම වැටුප වුන් අද මුණ දෙන අර්බුදය කොහොමද කියලා. අපිට එහෙද මුණ ගැහිච්ච අවුරුදු 10කට කලින් විශ්‍රාමයේ විදුහල්පතිවරයෙක් කියපු කාරණේ තමයි මමයි බිරිඳයි පමණයි ජීවත් වෙන්නේ. මේට අවුරුදු 10කට කලින් ගත්ත රුපියල් 3500ට ගත්ත බඩු මල්ල අද ගන්න 13500ක් ඕන. අපි කුස්සියට ගෙනාපු බඩු ටික එදා ගෙනාපු විදිහටම තමයි අදටත් ගේන්නේ. එදා ගෙනාවට වඩා අපි වැඩියෙන් ගේන්නේ නැහැ අත්‍යවශ්‍ය අවස්ථාවක් වුණොත් ඇරෙන්න. හැබැයි අවුරුද්දකට එහෙම නැත්නම් විශේෂ අවස්ථාවකට වගේ නෙවෙයි අපි හැම අවුරුද්දම අපිට ආවේ නැහැ. 13500ක් ඕනේ අද 13500 බඩු මල්ල ගන්න අවුරුදු 10කට පස්සේ. ඔබ කල්පනා කරලා බලන්න විශ්‍රාම වැටුප කොහොමද වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා රාජ්‍යාංශයේ සේවකයාගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් වෙච්ච ගැටලු සම්බන්ධව අපි මේ අධ්‍යයනයක් කළා. ඒ සම්බන්ධයෙන් වෙච්ච තොරතුරුත් අපි මේ ප්‍රතිපත්තිමය යෝජනා සකස් කරද්දී සැලකිල්ලට ගත්තා. අන්තර් සමාගම් සේවක සංගම නිසා අපි අද මේ යෝජනාව මේ සාකච්ඡාව සමාජගත කරන්න සූදානම් වෙන්නේ. මේ වෙනකොට පෞද්ගලිකාංශ සේවකයාගේ අවම වැටුප රුපියල් 6900යි. 2005 අංක 36 අයවැය සහන දීමනා පනත ජනතා විමුක්ති පෙරමුණ සන්දානාණ්ඩුවේ ඉන්නකොට මේ රටේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා පෞද්ගලිකාංශයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්න ගෙන ආපු එකම අවස්ථාව. එතෙක් මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසය ඇතුලේ ඒ ඇරෙන්න පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා පෞද්ගලිකයන් සේවකයන්ට වැටුප් වැඩි කරලා නැහැ. 2005 අංක 36 අයවැය සහන දීමනා පනතෙන් වැඩි වෙච්ච රුපියල් 1000ක්. තවමත් නොදෙන සමාගම් තියෙනවා, ආයතන තියෙනවා. ඒක නීතියක්, සේවකයන්ගේ අනවබෝධය තමයි තමහර තැන්වල තියෙන්නේ. සහ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන කම්කරු දෙපාර්තමේන්තුව මේක වැනෙනවා. ඒ නිසා කම්කරු දෙපාර්තමේන්තුව සමහර තැන්වල නියෝග නිකුත් කරන්නේ නැතුව මේ සාමදාන කටයුතු කරමින් තියෙනවා. පනතකින් කියලා තියෙදි පෞද්ගලිකයන් සේවකයට විශ්‍රාම වැටුප ඒ රුපියල් 1000 හිමි කියලා. ඒ 1000ත් එක්ක 6900යි 10යි 7900යි. ඔබ කල්පනා කරලා බලන්න. රුපියල් 7900ක අවම පඩිය පැය 8 වැඩ දිනේට රුපියල් 7900ක පඩිය අරන් අද ජීවත් වෙන්න පුළුවන් තනි කෙනෙකුට. බන්දුල ගුණවර්ධන මහත්තයාගේ තියරියට නම් ඇඳුන් නැතුව අඳින්න නැතුව ගමන් බිමන් යන්න නැතුව නිර්වස්ත්‍රව එකතන ඉඳන් බුදින කෙනෙකුටත් අමාරුයි අද දවසේ. මොකද රාජපක්ෂ මහත්තයා ඊට වඩා වේගෙන් බදු ගහන නිසා. මොකද අද 4 දෙනෙකුගේ පවුලකට මාසයක් ජීවත් වෙන්න යන වියදම ශ්‍රී ලංකා මහ බැංකුව ගණන් හදලා කියනවා. 2012 ජූනි මාසෙ 30 වෙනිදා වෙනකොට 4 දෙනෙකුගේ පවුලකට මාසයක් ජීවත් වෙන්න යන වියදම රුපියල් 44338යි. 44338යි 4 දෙනෙකුගේ පවුලකට මාසයක් ජීවත් වෙන්න යන වියදම. මේකෙන් 143ක් පමණයි යන්නේ ආහාර සහ පාන වර්ගවලට. ඔබ කල්පනා කරලා බලන්න. 57ක් අනෙකුත් වියදම් බෙහෙත්, අධ්‍යාපන, ප්‍රවාහන, ජල විදුලි වැනි බිල්පත් මේවට 143යි කෑම සහ බීම වෙරි යන්නේ. මේ 44300 කියන්නේ රුපියල් 19000කට ආසන්න ප්‍රමාණයක්. රුපියල් 19000කට ආසන්න ප්‍රමාණයක් ඕනේ 4 දිනකට කන්න විතරක්. ලයිට් බිල් නොගව ඉන්න බෑ, වතුර බිල් නොගව ඉන්න බෑ, බස් එකෙන් හොරේ යන්න බෑ. ඒව කරන්න බෑ, අඳින්න නැතුව ඉන්න බෑ, ලෙඩ කර දුකට බෙහෙත් ටිකක් ගන්න නැතුව ඉන්න බෑ, දරුවෙකුට අධ්‍යාපනයේ අමතර අධ්‍යාපනයක් ලබා දෙන්න නම් ඒ අවස්ථාව මගහරින්න බෑ. මොකද අධ්‍යාපනයේ බිඳවැටිච්ච තත්ත්වයන් සම්බන්ධයෙන් රටේ තියෙන සාකච්ඡාව අපි හැමෝම දන්නවා. එහෙම තත්ත්වයක් තියෙනවා. නිසා අපි පෞද්ගලිකාංශ සේවකයන්ගේ ආවම පඩිය රුපියල් 12500ක් කරන්න කියන යෝජනාව මේ වන විට කරලා මේ වන විට ඒ සඳහා වෙච්ච සාකච්ඡාව අපේ රටේ තියෙන පඩිපාලක සභා යාන්ත්‍රණය හරහා සාකච්ඡාවට ලක් වෙමින් තියෙනවා. අපි පෞද්ගලිකාංශ සේවකයන් සියලු දෙනාට 140ක වැටුප් වැඩි කරන්න කියන යෝජනාව කළා ඔබට මතක ඇති. කියන්නේ දැනට ලබන වැටුපට 140ක් වැඩි කරන්න කියන යෝජනාව කළේ. හැබැයි අපි ඒ යෝජනාව කරද්දී පඩිපාලක සභාව ඒ යෝජනාව ගත්තේ පඩිපාලක සභාවේ අවම වැටුප 140කින් වැඩි කරන්න කියලා. පඩිපාලක සභාවේ රුපියල් 6900 140කින් වැඩි කරන්න කියන කාරණේ නෙමෙයි අපි කිව්වේ.
මේ වන විට පෞද්ගලිකාංශ සේවකයන් ලබන අවම වැටුප 140කින් වැඩි කරන්න. ඒත් අපි පඩිපාලක සභාවල අපේ රටේ කර්මාන්ත ආශ්‍රිත කර්මාන්ත සහ සේවාවලට අදාළ පඩිපාලක සභා 43ක් තියෙනවා. මේ 43න් 38ක් පමණයි ක්‍රියාත්මක, අනිත් ඒවා නාමිකව පමණයි තියෙන්නේ. ඒවට නියෝජිතයින් පත් කරලා නැහැ. මේ වගේ සාකච්ඡාවේදී දැනට අපි සාකච්ඡා කරමින් තියෙනවා අවම පඩිය 12500ක්වත් වෙන්න ඕනේ මේ සියලුම කර්මාන්තවල. ඒකට අවම පඩිය 12500ක් වෙන්න ඕනේ කියන පදනමේ සිට පඩිපාලක සභාවල මේ වන විට අපි මේ මොහොත වෙන විටත් අපි සාකච්ඡා කරමින් තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව කැඳවනවා හාම්පුතුන් මෙයාට විවිධාකාරයේ විරුද්ධ වීම වෙනවා. මොකද අපි මේිට අවුරුදු දෙකකට කලින් පඩිපාලක සභාවල සාකච්ඡා කළා 12500ක්වත් අවම පඩිය කරේ නැත්නම් එහෙම මේ රටේ වැඩ කරන ජනතාවට පෞද්ගලිකයන් සේවකයට EPF එකක් ETF එකක් ඉතුරු වෙන්නේ නැහැ, එකතු වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ඒකට කන් දුන්නේ වරාය හා තටාකාංගන පඩිපාලක සභාවත් විශේෂ කාරණයක් ලෙස ඔබට මතක් කරන්න ඕනේ විශේෂයෙන් ජනමාධ්‍යවේදීන්ගේ පුවත්පත් කලාවේදීන්ගේ පඩිපාලක සභාවේදීත් පමණයි අපිට පුළුවන්කම ලැබුණේ 11800කට ගේන්න ජනමාධ්‍යවේදීන්ට අදාළ පඩිපාලක සභාවේ අවම වැටුප නැවහා තටාකාංගන පඩිපාලක සභාවේ 12500කට ගේන්න. එතකොට අපි මේ අරගලේ අකණ්ඩව හිටපු නිසා තමයි අද වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා රුපියල් 12500 සාකච්ඡාව පඩිපාලක සභාව තුල කරන්න 140ක් වැඩි කරන්න හදන යෝජනාව අවම වැටුප 140ක් වැඩි කරන්න කියන යෝජනාවත් තවදුරටත් සාකච්ඡාවේ ලක් වෙමින් තියෙන යෝජනාවක් හැටියට තියෙනවා. මේ යෝජනාව කරන පදනම තමයි සේවකයෙකුට ඉදිරියට සේවකයෙකුට විශ්‍රාම වැටුපකට දායක වෙන්න ඕන කරන ක්‍රමවේදයන් අපි සොයා බැලුවා. ඒ ක්‍රමවේදයන් සැලකිල්ලට ගනිද්දී තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට දායක වෙනවා වගේම විශ්‍රාම වැටුපටත් දායක වෙන දායක ක්‍රමවේදයන් තමයි බහුතරයක් ලෝකේ පුරා තියෙන්නේ. අර්ථසාධක අරමුදල් වැනි සේවක අර්ථසාධක අරමුදලක් වගේම අරමුදලක් තියෙනවා. ඒකට සේවකයාගේ දායක වෙනවා අවුරුදු 18 ඉඳන් එයාට රැකියාවක් නොකර කාලෙත් Taman කැමති නම් ඒ අරමුදලට දායක වෙන්න පුළුවන්. ඒ අදාළ කාල සීමාව ඇතුලේ Taman ගත්ත මූලික පඩියක් තියෙනවා. ඒ කාලයට අදාළව රැකියාවක් කරලා මූලිකව කරපු නැති කෙනෙකුට රැකියාව පටන් ගත්ත දවසේ ඉඳන් අවුරුදු 18 දක්වා තියෙන ඇරියස් එක ගෙවන්නත් පුළුවන් ක්‍රමවේදයන් ලෝකේ තියෙනවා. එතකොට ඒ හා සමානවම ඔවුන්ට විශ්‍රාම වැටුපකට අදාළ ගෙවීම් කරන්න හාමු පුතත් සේවකයා දෙන්නගෙන්ම දායකත්වයක් සපයන ක්‍රමවේදයන් තමයි බහුතරයක් ලෝකේ තියෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් වෙච්ච යෝජනා රටවල් ගණනාවක කරුණු අධ්‍යයනය කළා. ඒ කරුණු අධ්‍යයනය කරලා අපි මේ සම්බන්ධයෙන් වෙච්ච පුළුල් සමාජ සාකච්ඡාවක් අපේ රට තුල ඇති කරන්න පටන් ගත්තා. මොකද අපි මේ කරුණු කියපු ගමන් ආණ්ඩුව කියන්න පුළුවන් අපි ඉතින් හැදී EPF එකේ සල්ලි අරන් පෙන්ෂන් දෙන්නනේ කියලා. අපි අදත් කියනවා ගණන් O level වලට ගණන් පෙළ වෙච්ච මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාට බැරි වුණාට ගණන් හදන්න මේ රටේ ගණන් හදන්න දන්න ගොඩක් මිනිස්සු මේක ගණන් හදලා ඔප්පු කරලා පෙන්නවා ගිය පාර ගෙන ආපු යෝජනාවත් අවුරුදු දෙකකට වඩා යන්න බෑ කියලා. මොකද දෙවෙනි පාර ගණන් පාස් වෙච්ච කෙනෙකුට වඩා මේ ගණන් දන්න අංක ගණිතය දන්න ඕන කෙනෙකුට පුළුවන් ඒ ගණන් හදලා ඔප්පු කරලා පෙන්නන්න. ඔබ දන්නවා ඒ කාරණේ සම්බන්ධ. මොකද පහුගිය පාර යෝජනාවේ හැදුවෙත් සේවක අර්ථසාධක අරමුදලේ 133කට ආසන්න මුදලක් වෙනම ගලවලා පොඩි මුදලක් නෙමෙයි කෝටි 40000ක් ගලවලා කොටස් වෙළඳපොළට පාවිච්චි කරන්න තමයි ඉඩ හදා ගන්න හැදුවේ. ඒ සල්ලි වලින් 133ක් නිදහසේ ආයෝජනය කරන්න ඉඩ හදා ගන්න හැදුවේ පනතින්. 2000 වෙනකොට 0.6ක් ආයෝජනය කරලා තිබි කොටස් වෙළඳපොළේ. 2005 වෙනකොට 1.6යි කොටස් වෙළඳපොළේ ආයෝජනය කරලා තිබි EPF එකේ. 2010 වෙනකොට 100%යි ආයෝජනය කරලා තිබි EPF එකේ සල්ලි වලින් 100%යි. 2011 වෙනකොට 108 දක්වා මේක වැඩි කරා. එක අවුරුද්දකින් 103කින් පොඩි සල්ලි ගන්න මේ කෝටි 3000කට වැඩි මුදලෙන් එක අවුරුද්දකට වැඩි කරා ආයෝජන. අද මොකද වෙලා තියෙන්නේ? අපේ අරමුදලේ ආයෝජන වටිනාකමෙන් 125ක් ප්‍රාග්ධන ලොස් එකක් වෙලා තියෙනවා. පාඩුවක් වෙලා තියෙනවා. බිලියන 60ක් ආයෝජනය කරපු සල්ලි අද තියෙන බිලියන 48යි. ඒක මේ ජූනි 30 වෙනිදාට මම කියන්නේ මේ දවස් 12 ඇතුළත කොටස් වෙළඳපොලේ බිඳ වැටීම කොච්චරද කියනවා නම් ඒක 125ටත් අඩු ප්‍රමාණයට බහැලා තියෙනවා. ඒ කියන්නේ අපි බිලියන 60ක් ආයෝජනය කරලා දැන් ඒ ටික වික්කොත් බිලියන 45 හම්බ වෙන්නේ. ඔන්න අපේ රටේ සේවකයාගේ අරමුදල ආයෝජනය කරන ආයෝජන උපදේශකයන්ගේ දුරදක්නා නුවණ. දුරදක්නා නුවණ මේ. එක මාස දෙකට තුනට බිලියන් ගණන් වලින් අපිට පාඩුවේ නෑ. මේගොල්ලන්ට කිසි ගාණක් නෑ මේ රටේ සේවකයාගේ සල්ලි මේ. සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව තියෙන්නේ
මේ අරමුදල සුරක්ෂිතව කළමනාකරණය කරන්න. එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයන්ගේ ඥාතීන්ගේ සමාගම් වල කොටස් ගන්න නෙමෙයි මේ ඉහළ නිලධාරීන්ට. අපි ඒ සම්බන්ධයෙන් වෙච්ච තොරතුරු ඉදිරියට ඔබට කියන්නම්. නිසා මේ සල්ලි ටික කොල්ල ගන්න තමයි ඉස්සල්ලා හැදුවේ. ඒක නිසා අපි මේ කියන්න හදන්නේ සේවකයාට දායක වෙන්න වෙනවා නම් අපි ඒකට එකඟයි. හැබැයි ඒ ක්‍රමවේදය ඊටාම පැහැදිලිව අපි දැනගන්න ඕනේ. ඊටාම පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. නිසා දායක විශ්‍රාම වැටුපක් වෙන්න පුළුවන් හදන්න තියෙන්නේ. ආණ්ඩුව හාම්පුතා දායක කරන විශ්‍රාම වැටුමක් වෙන්න පුළුවන් හදන්න තියෙන්නේ. ඒ සඳහා වෙච්ච යෝජනා ගණනාවක් තියෙනවා. ඒ සඳහා වෙච්ච යෝජනා ඉදිරිපත් කරද්දී අපි කියන්නේ ලෝකයේ තියෙන විශ්‍රාම වැටුප පරමුදල් අපේ රටේ තියෙන රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප මේ සියල්ල සලකලා තමයි පෞද්ගලිකයන් සේවකයන් සඳහා වෙච්ච විශ්‍රාම වැටුපක් යෝජනා කරන්න යන්නේ. අන්තර් සමාගම් සේවක සංගම ලෙස අපි මේ අවුරුදු ගණනාවක් තිස්සේ සිටපු අරගලය තවත් ඉදිරි පියවරකට යන්න අපි දැන් සූදානම් කරලා තියෙනවා. අපි මේ වෙන විට විද්වත් කමිටුවක් නම් කරලා තිබෙනවා. ඒ විද්වත් කමිටුව හරහා විවිධ ශේෂ්ත්‍රවල රාජ්‍යාංශ සේවකින්ගේ විශ්‍රාම වැටුප් ලබා ගන්න අයගේ ඒ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සහ විශ්‍රාම වැටුප් යෝජනා සම්බන්ධයෙන් වෙච්ච අදහස් එකතු කරගනිමින් තිබෙනවා. ඒ වගේම රටේ සියලුම පුරවැසියන්ට පෞද්ගලිකාංශයේ සේවකීන්ගේ විශ්‍රාම වැටුපක් ගොඩනැගීම වෙනුවෙන් වෙච්ච අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම අපි රටේ සියලුම පුරවැසියන්ගෙන් මේ මොහොතේ කරනවා. ඒ වගේම අපි පුවත්පත්වල දැන්වීමක් පළ කරලා ඒ දැන්වීම හරහා එම තොරතුරු එකතු කරන්න කටයුතු කරලා තියෙනවා. ඉදිරි මාසයක් තුළ අපට අන්තර් සමාගම් සේවක සංගමයට එම තොරතුරු එවන්න. එහෙම නැත්නම් තමන්ගේ අදහස් යෝජනා පෞද්ගලිකාංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් පරමුදලක් සඳහා වෙච්ච අදහස් සහ යෝජනා එවන්න ඕන කරන දැන්වීම අපි මේ වෙනකොට පළ කරන්න කටයුතු කරලා තියෙනවා. අපි මේ රටේ වැඩ කරන ජනතාවගෙන්, මේ රටේ සිවිල් බුද්ධිමතුන්ගෙන්, මේ රටේ විවිධ පෞද්ගලිකාංශ ආයතන සියලුම සේවකයින්ගෙන්, හාම්පුතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, සිවිල් සමාජයෙන් හැමෝගෙම අපි ඉල්ලා හිටිනවා මේ රටේ ආර්ථිකයේ 80%කට කරගහලා තියෙන, මේ රටේ ආර්ථිකය ඇදගෙන යන, මේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වෙච්ච පෞද්ගලිකාංශයේ සේවකයාගේ සැඳෑ සමය ගෙවන්න විශ්‍රාම වැටුපක් හදන්න ඔබත් හැමෝම දායක වෙන්න එකතු වෙන්න ඒ සඳහා උදව් කරන්න කියන ඉල්ලීම අපි කරන්නේ. මොකද මේ තමයි මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ බර අදින ලොකුම බර අදින කොටස. හැබැයි අවුරුදු 55න් පස්සේ උන් නැවත තමන්ගේ සැඳෑ සමය ගෙවන්න එක්කෝ සැන්ඩ්‍රකියාවක් කරන්න, පාරක් අයිනේ පලා ටිකක් කොල කැඳ ටිකක් විකුණන ත්‍රිවිල් එකක් එලවන්න, නැත්නම් සිකියුරිටි සර්විස් එක ආපහු ගිහිල්ලා ගේට්ටුවක් අරින්න වහන්න, මේ කොන්ත්‍රාත් සේවකයෙක් ලෙස මේ තැනකට තල්ලු කරන්න එපා. මේ රටේ ශ්‍රම බලකායේ තමන්ගේ තරුණ ශ්‍රමය එහෙම නැත්නම් තමන්ගේ ජව සම්පන්න ශ්‍රමය මේ රටේ නිෂ්පාදනය වෙනුවෙන් කැප කරපු සේවකයාට සැඳෑ සමය ගෙවන්න විශ්‍රාම වැටුපක් සකස් කරන්න. ඒ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ගෙන යන මේ වැඩපිළිවෙලට ඔබේ අදහස් යෝජනා ඉතා ගෞරවයෙන් අපි බාර ගන්නවා. එවන්නේ යෝජනා ඉදිරි මාසය ඇතුළේ අපි මේ යෝජනා එකතු කරලා ඒ අපිපත් කරපු විද්වත් කමිටුව හරහා මේ යෝජනා සමාලෝචනය කරන්න කටයුතු කරනවා. ඒ යෝජනා සමාලෝචනය කරන්න කටයුතු කරලා ඒ යෝජනා සමාලෝචනය කරපු යෝජනා සමග පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පනත් කෙටුම්පතක්, පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පනත් කෙටුම්පතක් අපි ඉදිරිපත් කරන්න කටයුතු සූදානම් කළා. මේ වනට නීතිඥ කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් වෙච්ච ඉදිරිපත් කරපු පනත් වලට මොකද වෙලා තියෙන්නේ? මේ සම්බන්ධයෙන් වෙච්ච තොරතුරු හොයමින් ඉන්නවා. මේ සඳහා වෙච්ච ප්‍රතිපත්තිමය කාරණා රාමුවට අදාළ නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් අපි සමාලෝචනය කරගනිමින් තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා ඔන්න පෞද්ගලිකාංශ සේවකයාගේ ඔලුපල්ලා මිනිමරලා දෙන්න හදපු විශ්‍රාම වැටුප දෙන සාකච්ඡාව නවත්තපු හිටපු කම්කරු ඇමති වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයාට අද ජනාධිපති වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයාට අපි මතක් කරලා දෙනවා. කම්කරුවෙක් මරලා දාලා ගේන්න බැරි වෙච්ච විශ්‍රාම වැටුප පනත පෞද්ගලිකාංශ සේවකයාට අන්තර් සමාගම් සේවක සංගමය අපි ගේනවා. 3/2 බලයක් තියෙන පාර්ලිමේන්තුවේ පුළුවන් නම් පරද්දන්න. පුළුවන් නම් පරද්දන්න කියන අභියෝගය අපි කරමු. මොකද මේ රටේ 65 ලක්ෂයක් වෙන සේවකයා හෙට දවසේ මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ කොඳුනාරටිය, මේ රටේ ආර්ථිකයේ බර අදින්න ඉන්න සේවකයාගේ අනාගතය තීරණය වෙන්නේ මේ විශ්‍රාම වැටුපත් එක්ක. ඒක නිසා ඒක පරද්දන්න හදන පළවෙනි මොහොතේ ආණ්ඩුවෙන් බහැලා ගෙදර යන්න වෙනවා, ඇරෙන්න වෙන කිසිදු විකල්පයක් නැහැ. ඒක නිසා එතෙන්ට මේ රටේ පෞද්ගලිකාංශ සේවකයා අපි පෙළගස්සනවා මේ පනතත් එක්ක. මොකද මේ රටේ වැඩ කරන ජනතාවගේ අනාගතය තීරණය කරන පනතක්. ඒ නිසා ආණ්ඩුවට මේ මොහොත වෙන විට අමතක කළා මගහැරලා යන්න සූදානම් වෙන මේ ක්‍රියාවලිය කිසිසේත් අපි අමතක කරන්න දෙන්නේ නැහැ. විතරක් නෙමෙයි
පුළුවන් නම් පරද්දන්න 3න් 2 ඵලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේ ඊට කලින් විසිරුවොත් අපි දන්නේ නැහැ. හැබැයි අපි මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසෙට කලින් මේ පනත පාර්ලිමේන්තුවට ගේනවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසෙට කලින් මේ පනත පාර්ලිමේන්තුවට ගේනවා. ඒක නිසා මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා පනත් කෙටුම්පත පෞද්ගලික අංශ සේවකයන්ට විශ්‍රාම වැටුප හදන මේ පනත් කෙටුම්පත පුළුවන් නම් පරද්දන්න. අන්න එදාට මේ රටේ වැඩ කරන ජනතාව තීරණය කරයි මේ ආණ්ඩුව කොහොමද ගෙදර යවන්නේ කියලා. මොකද මේ රටේ වැඩ කරන ජනතාව විශේෂයෙන් මේ රටේ වැඩ කරන ජනතාව පෞද්ගලික අංශ සේවකයන් ඔබ ඇතුළු ජනමාධ්‍යවේදීන් ඇතුළු මේ රටේ අර්ධ රාජ්‍යාංශයේ ආයතනවල වැඩ කරන 2,70,000ක් පමණ වෙච්ච සේවකයන්ගේ සිට 65 ලක්ෂයක් වෙන පෞද්ගලික අංශ සියලුම සේවකයන්ගේ අවුරුදු 50න් පස්සේ කාන්තාවගෙනුත් 55න් පස්සේ පිරිමියාගේ සැඳෑ සමය ගෙවන්න ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ලබා ගන්න ඕන කරන ක්‍රමවේදයේ සහිත යෝජනාවක්. අපි රටවල් ගණනාවක යෝජනා සමාලෝචනය කරපු සංක්ෂිප්තයක් සහිතව තමයි මේ පනත් කෙටුම් පතත් ඉදිරිපත් කරන්නේ. රජයේ සේවකයාට කොහොමද විශ්‍රාම වැටුප ලැබෙන්නේ? ඒ වගේම පෞද්ගලික අංශ සේවකයාට විශ්‍රාම වැටුපක් ලැබෙන්න ඕන කරන වැඩපිළිවෙල සහිතව තමයි මේ පනත් කෙටුම් පත ඉදිරිපත් කරන්නේ. ඒක නිසා එළඹෙන මාසය තුල මාධ්‍යවේදීන් ලෙස අපි ඔබෙන් ඉල්ලා හිටින ඔබටත් මේ සඳහා වෙච්ච තියෙන අදහස් යෝජනා දාම ගෞරවයෙන් අපි බාර ගන්නවා ඉදිරිපත් කරන්න අපිට. මෙරට සියලු සමාජයෙන් අපි ඉල්ලා හිටිනවා අය සඳහා වෙච්ච යෝජනා ඉදිරි මාසය තුල අපිට ඉදිරිපත් කරන්න. ඒ යෝජනා අපි සැලකිල්ලට අරගෙන මේ වන විට අපි සකස් කරපු ප්‍රතිපත්ති මේ යෝජනා වැඩපිළිවෙල තුළට ඒ වැදගත් යෝජනා එකතු කරලා ඒ යෝජනා හරහා පෞද්ගලික අංශ සේවකයාට විශ්‍රාම වැටුප ලැබෙන විදියත් අර්ථසාධක අරමුදල රැකගෙන විශ්‍රාම වැටුපක් කොහොමද හදන්න කියන යෝජනාව අපි ඉදිරිපත් කරන ලෝකේ රටවල් වල ඕන තරම් තියෙනවා එහෙම කරනවා. ඒක නිසා අර්ථසාධක අරමුදල ගෙල ගන්න දෙන්නෙත් නැහැ. විශ්‍රාම වැටුප නැති කරන්න දෙන්නෙත් නැහැ. ඒක නිසා අර්ථසාධක අරමුදල රැක ගන්න ගමන් පෞද්ගලික අංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් සකස් කිරීමට දාලා වෙච්ච වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන වැඩපිළිවෙලට ඒ ලැබෙන යෝජනා ටික පනතක් ලෙස ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අපි අන්තර් සමාගම් සේවක සංගමයේ ලෙස මේ රටේ සියලු වැඩ කරන ජනතාවගේ ධෛර්යය විශ්වාසය එකමුතුව මේකත් එක්ක අපි එකතු කරනවා. ඒක නිසා මේ සඳහා වෙච්ච ක්‍රියාවලිය සාර්ථක කරගන්න මේ පෞද්ගලික අංශ සේවකයන් සඳහා වෙච්ච විශ්‍රාම වැටුප පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා තෙක් මේ ක්‍රියාමාර්ගයේදී මාධ්‍යවේදීන් ලෙස මාධ්‍ය ආයතන ලෙස ඔබගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීමත් අපි මේ මොහොතේ කරනවා. පෞද්ගලික අංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් සකස් කරන්න ඕන කරන මූලික පදනම් සහිතව මේ වැඩපිළිවෙල අපි ඉදිරි මාස එකහමාරක දෙකක ඇතුළත කාලය තුල අපි අපේ උපරිම ජවය අපේ උපරිම ශක්තිය යොදවලා මේ අදහස් යෝජනා අරගෙන ඒ විද්වත් කමිටුව විසින් සකස් කරපු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල තුළට මේ අදහස් යෝජනා එකතු කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල සාර්ථක වෙනවා කියලා කියන්නේ මේ රටේ පෞද්ගලික අංශ සේවකයාගේ සැබෑ නොවිච්ච සිහිනයක් සැබෑ වෙන දවස වෙනවා. එදාට ඔබ අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්. ජීවිතේ සැදෑ සමය ගෙවන්න, ජීවත් වෙන්න පුළුවන් විශ්‍රාම වැටුපක් ලබා ගන්න වැඩපිළිවෙලක් සහිත යෝජනාව පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි ඉදිරියේදී රට පුරා පෞද්ගලික අංශ සේවකයන් දැනුවත් කරන ආයතන මට්ටමේ දැනුවත් කිරීම සඳහා වෙච්ච අත්පත්‍රිකා බෙදා හැරීම් සම්මන්ත්‍රණ ඒ වගේම නගර ඉලක්ක කරගත්ත සම්මන්ත්‍රණ ජාතික තලයේ සම්මන්ත්‍රණ පවත්වනවා. ඒ වගේම විද්වතුන් සමග සාකච්ඡාවට කීපයක් පවත්වන්න අපි මේ වෙනුවට සැලසුම් කරලා තිබෙනවා. විශේෂයෙන් මේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් වෙච්ච අපි විවිධ රටවල් වල තියෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගෙන ආපු යෝජනා අපේ රටට ගලප ගනිද්දී දැනට රාජ්‍ය සේවකයන් සඳහා ලබා දෙන විශ්‍රාම වැටුපට එහෙම නැත්නම් ඒ හා සමාන කොහොමද පෞද්ගලික අංශ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවත් ජනහා සංකල්පලේඛන දෙපාර්තමේන්තුවත් ඒ වගේම මේ සම්බන්ධයෙන් නීතිය පැත්තෙන් වෙන බලපෑම් සම්බන්ධයෙන් වෙච්ච කාරණා සම්බන්ධව අපි විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරන්න මේකට සැලසුම් කරලා තිබෙනවා. අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. ඒ විද්වතුන්ගේ අදහස් ඇතුව මේ යෝජනා මාලාව අපි සකස් කරන්න සූදානම් කරලා තියෙනවා. ඒක නිසා වැඩ කරන ජනතාව දැනුවත් කරන වැඩ කරන ජනතාවට මේ සඳහා වෙච්ච පුළුල් අවබෝධය ලබා දෙන ඒක නිසා විශ්‍රාම වචනට මුවා වෙලා කරන්න හදපු ප්‍රෝඩාවේ තරම අද මනවින් සමාජයට ඔප්පු වෙලා තියෙන වෙලාවක එදා කරන්න හැදුවේ වංචාවක් කොල්ලකෑමක් කියලා තහවුරු කරලා අපි කියපු කාරණේ අද ආණ්ඩුව ඔප්පු කරලා තියෙන වෙලාවක මිනි මරලා අතපය කඩලා සමාජයේ ඉස්සරහා ආණ්ඩුවේ නිර්වත එලි වෙලා තියෙන වෙලාවක
මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි මේ අරගලය ජයග්‍රහණය කරන තෙක් ඉදිරියට ගෙන යනවා. ඒ වෙනුවෙන් ජනමාධ්‍ය ආයතන ඔබ සියලු දෙනාගේ සහයෝගය මේ අරගලය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලබා දෙන්න කියන ඉල්ලීම අන්තර් සමාගම් සේවක සංගම ලෙස අපි ඔබෙන් කරනවා. පෞද්ගලිකාංශ සේවකයන් සඳහා වෙච්ච විශ්‍රාම වැටුපක් සකස් කිරීමට අදාළ වැඩපිළිවෙල සහිත යෝජනා සහිත වැඩපිළිවෙල මේ විදිහට ඉදිරියේදී අපි සමාජගත කරලා ඔබෙත් මේ රටේ ජනතාවගේ පුළුල් සහභාගීත්වයක් සහිත වැඩපිළිවෙලක් බවට පත් කරන්න අපේ සංගමයක් ලෙස අපි කටයුතු කරනවා.